අයිබෝන් එලෙවල් තියෙන න්‍යාස් කොටසේ අවසාන සිද්ධාන්තයට අපි යන්නේ. මේකදී අපි කරන්නේ සමගාමී සමීකරණ සඳහන්. අපි දන්නවා සමගාමී සමීකරණ ගන්න අපි නොදන්නා පද දෙකක් හෝ කීපයක් තියෙනවා නම් මේකෙදි මම ගන්න සමීකරණ දෙකක් a1x ගන්න b1y සමානයි c1 දෙවෙනි සමීකරණය විදිහට ගන්න a2x ගන්න b2y සමානයි c. එතකොට මේ a1 b1 c1 a2 b2 c2 කියන්නේ නියතාවයන්. මම එනම් මේ සමීකරණ දෙක එකතු කරලා ගන්නම්. මෙන්න මේ දෙන්න සමගාමී විසඳුමයි කියන්නේ. අපි මේ න්‍යාස වලින් මේක විසඳන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. අපි මේකෙදි මේ සමීකරණ හදා ගන්නවා ax සමානයි c ආකාරයට. එතකොට මෙන්න මේ හේනියාසයෙන් විදිහට අපි සලකන්නේ මේ x ගේ සහ y ගේ සංගුණක a1 b1 මෙතන a2 b2 තියෙන පිළිවෙලට හරියට ලියන්න. ඊළඟට මේ කැපිටල් X විදිහට අපි ගන්නවා විචලනය xy තීරුවක් ආකාරයට. ඊළඟට c විදිහට අපි ගන්නවා c1 c. අපි බලමු මේක හරියනවද කියලා. මේ a1 x ගෙන් ගුණ කරාම c එන එහෙනම් a න්‍යාසය x ගෙන් ගුණ කරනවා a1 x then b1 y මෙතන දෙකේ න්‍යාසයක් මේක දෙකේ න්‍යාසයක් මේක දෙකේ න්‍යාසයක් මෙතන තීර ගාන මෙතන පේලි ගාන සමානයි. එහෙනම් මේකේ ලැබෙන පිළිතුරු න්‍යාසය දෙකේ න්‍යාසයක්. එහෙනම් පේලි දෙකයි තීරු එකයි. ඊළඟට දෙවෙනි පේලිය මේකෙන් ගුණ කරනවා a2x then b2y මේකේ ax හරි සමානයි c කියලා කියන්නේ c1 c2. ඔයාලට පැහැදිලි වෙනවා මේ දෙකේ න්‍යාසයක් මේකත් දෙකේ න්‍යාසයක් මේකේ නම් අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. එතකොට එනවා a1x then b1y සමානයි c1 a2x then b2y සමානයි c2. එහෙනම් මේක මේ සමීකරණ දෙක මේ ආකාරයට අපිට හදාගන්න පුළුවන්. ඊළඟට මේකෙදි A ඉන්වර්ස් පවතිනවා. ඒකේ ප්‍රතිලෝමය පවතිනවා. අපිට මේ සමීකරණ දෙපැත්තම A ඉන්වර්ස් ගෙන් ගුණ කරන්න. A ඉන්වර්ස් AX සමානයි A ඉන්වර්ස් කල්පනා කරන්න. මම මේ වම් පැත්ත තමයි ගුණ කරේ A ඉන්වර්ස්. මෙන්න මේ පැත්තට තමයි A ඉන්වර්ස් දෙන්නේ. එහෙනම් මේකේ C ගේ දකුණු පැත්ත නෙමෙයි වම් පැත්ත තමයි A ඉන්වර්ස්. නම් A ඉන්වර්ස් තමයි C ගෙන් ගුණ. මේ පැත්තත් A ඉන්වර්ස් තමයි AX ගෙන් ගුණ. එතකොට මේකේ වරහන තියෙන මේ ආකාරයට අපිට අර සංඝටන න්‍යාය දාලා මේ වරහන මේක තල්ලු කරන්න පුළුවන්. එතකොට එනවා A ඉන්වර්ස් AX සමානයි A ඉන්වර්ස් A ඉන්වර්ස් A කියලා කියන්නේ අපි දන්නවා ඒකක න්‍යාසය. එහෙනම් මේක I x ගෙන් ගුණ වුණාම එන්නේ xමයි. එහෙනම් එනවා x සමානයි A ඉන්වර්ස් C. එහෙනම් මේ ඒකේ ප්‍රතිලෝම න්‍යාසය පවතිනවා නම් අපිට ඒ ප්‍රතිලෝම න්‍යාසය C ගෙන් ගුණ කරාම මේ x ගන්න පුළුවන්. එතනින් අපිට මෙන්න මේ x කියලා ගත්තේ අපි xy මෙතනට ලැබෙන පිළිතුරෙන් xy y හොයා ගන්න පුළුවන්. x සහ y ගේ අගය. අපි ඔය ආකාරයට මේ සමගාමී සමීකරණ විසඳීම කරමු. මේකේ විචල්‍ය දෙකක් නෙමෙයි තුනක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. අපි ඒ ලෙවල් මට්ටමේදී උපරිම කරන්නේ 3යි. අපි එහෙනම් උදාහරණ ගන්නක් බලමු. ඔයගොල්ලෝ ගන්න පිටු අංක 9 තියෙන 12 වෙනි ගානේ B part එක. ඒකේ අපි B part එක කොටසක් කරා. ඒකේ සමීකරණ විසඳීමේ කොටසයි කරන්න යන්නේ.
අපිට දීලා තියෙනවා සමීකරණ තුනක් මේ ආකාරයට. අපි ඒ ගන්න ආරම්භයේදී මෙන්න මේ A1 මේ න්‍යාසයේ විදිහට සැලකුවා. ඕකේ එහෙනම් අපිට කියනවා C විදිහට ගන්නලු ඍණ 1 2 ඍණ 1 ඒ කියන්නේ මේ අගයන් තුන. කැපිටල් X විදිහට ගන්නලු XY ඉසේ මේ විචලනය. අරගෙන AX සමානයි C න්‍යාස සමීකරණය මේ ඒකජ සමීකරණ පද්ධතිය නිරූපණය කරනවා කියලා පෙන්නනවා. එහෙනම් AX සමානයි C කියන න්‍යාස සමීකරණය මේ ඒකජ සමීකරණ පද්ධතිය නිරූපණය කරනවා කියලා පෙන්නනවා කියලා කියන්නේ. මම එනම් ගන්නම්. A කියලා කියන්නේ මේ අපි බලමු මේ හරියන x ගේ සංගුණක 1යි y ගේ සංගුණක 2යි z ගේ සංගුණක 2යි. මෙතන 2යි 1යි 2යි 2යි 1යි 2යි 2යි 1යි 2යි 2යි. හරි. එහෙනම් ඒ විදිහට අපි සලකමු 1 2 2 2 1 2 2 2 x කියලා ගමු xy से c කියලා අරගන්න කියලා කියනවා ඍණ 1 2 ඍණ අපි ගුණ කරමු පළවෙනි පේළිය මේ තීරුවෙන් එතකොට එනවා 1 x ගෙන් x 2 y ගෙන් 2y 2 z ගෙන් 2z ඊළඟට දෙවෙනි පේළිය මේ තීරුවෙන් 2x ධන 1y ධන 2z තුන්වෙනි පේළිය මේ පේළිය මේකෙන් 2x ධන 2y ධන 2z මෙතන එන්නේ 3 එකේ න්‍යාසය සමානයි ඍණ 1 2 ඍණ එහෙනම් අපිට ගන්න පුළුවන් මේකත් 3 එකේ න්‍යාසයක් මේකත් 3 එකේ න්‍යාසයක් අනුරූප අවයව සමාන කරන්න පුළුවන් එහෙනම් අනුරූප අවයව සමාන කරාම එනවා x ධන 2y ධන 2z සමානයි ඍණ 1යි ඊළඟට 2x ධන y ධන 2z සමානයි 2යි 2x ධන 2y ධන z සමානයි ඍණ 1යි එහෙනම් පැහැදිලි මේ x සමානයි c සමීකරණය නැත්නම් න්‍යාස සමීකරණය මේ සමීකරණ තුන තෘප්ත වෙනවා ඊට පස්සේ අපිට කියනවා එනයි ඉහත ඒකජ සමීකරණ පද්ධතිය විසඳන්න. එනයි කිව්වම අපි එහෙනම් AX සමානයි C කියන එක පාවිච්චි කරලා ඔන්න XYZ හොයන්න ඕනේ. XYZ හොයනවා කියලා කියන්නේ මෙන්න මේ X තනි කරගන්නවා කියන එක. X හොයනවා කියන එක. අපි මේ ගන්න කලින් තියරි කැලේදී කරා BA සමානයි I වෙන විදිහට B කියලා න්‍යාසයක්. එහෙනම් ඇත්තටම මේ B කියලා කියන්නේ එතකොට මෙතන A ගේ ප්‍රතිලෝමය කියන එකම තමයි. අපි එහෙනම් මේකෙදි මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන්. මම මේ මුළු සමීකරණයම B ගෙන් ගුණ කරනවා. B AX AX ගේ වම් පැත්ත තමයි B වල දාලා තියෙන්නේ. එහෙනම් මේකේ C ගේ වම් පැත්ත B ගෙන් ගුණ කරන්නේ BC. මේ වරහම මෙහෙට දාන්න පුළුවන්. ඒකට අපි කියන්නේ සංඝටන න්‍යායය. එහෙනම් BA x සමානයි BC. අපි BA කලින් සම්බන්ධයක් ගත්තා. එහෙනම් BA කියන්නේ I කියලා. මෙතන BA කියන්නේ I නම් I x කින් ගුණ කරාම ඉන්නේ xමයි. එහෙනම් x සමානයි BC කියලා සම්බන්ධයක්. අපි මේකෙදී එහෙනම් B කියන එක කලින් කියුවා. B කියලා අපිට ආවේ 5න් 1යි ඍණ 3 2 2 ඍණ 3 2 2 2 ඍණ 3 ඊළඟට මේ B කියන න්‍යාසයේ ගුණ වෙන්න ඕනේ C ගේ. C කියලා කියන්නේ අපිට ගානේ දීලා තිනවා ඍණ 1 2 ඍණ අපි එහෙනම් ගුණ කරමු. 5න් 1 කියන්නේ අදිශයක් එක එහෙම තියාගන්න පුළුවන්. පළවෙනි පේළිය මේ තීරුවෙන් ඍණ 3 වරක් ඍණ 1 ධන 3යි දෙවරක් 2 4යි දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 3යි 4යි ධන 7යි 7න් 2ක් ගියාම 5යි
ඊළඟට දෙවෙනි පේළියේ මේ තීරුවෙන් දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 3 වරක් 2 ඍණ 6යි දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 2යි ඍණ 6යි ඍණ 2යි ඔක්කොම ඍණ 10යි. ඊළඟට තුන්වෙනි පේළියේ මේ තීරුවෙන් දෙවරක් ඍණ 1 ඍණ 2යි දෙවරක් 2 4යි ඍණ 3 වරක් ඍණ 1 ධන 3යි ධන 3යි ධන 4යි ධන 7යි 7න් 2ක් ගියාම 5යි. එහෙනම් මේකම පහෙන් එකකින් ගුණ වෙන්න ඕනේ. එතකොට එනවා අපිට උත්තරයක් x සමානයි 1 ඍණ 2 1. අපිට පැහැදිලි මේ x කියලා කියන්නේ xy z. එහෙනම් එනවා මෙන්න මේ සම්බන්ධය අපිට පුළුවන් මේ දෙකේ අනුරූප අවයව සමාන කරන්න. එහෙනම් එනවා එවිට x සමානයි 1යි y සමානයි ඍණ 2යි z සමානයි 1යි. එහෙනම් මෙන්න සමගාමී සමීකරණ වල විසඳුම් වෙන්නේ x සමානයි 1යි y සමානයි ඍණ 2යි z සමානයි 1යි. ඔයගොල්ලෝ එහෙනම් ඊළඟට පිටු අංක 15 තියෙන 2015 A level ගානේ B කොටස් කරා. අපිට දීලා තියෙනවා A කියලා න්‍යාසය. ඊට පස්සේ දීලා තියෙනවා මෙහෙම සම්බන්ධය. මේක මෙහෙම වෙන විදිහට py qy ry හොයන්න කියලා අපිට කියනවා ගන්න. එහෙනම් අපි මුලින්ම මේකෙන් කොහෙන්ද මුලින්ම ගන්න A වර්ගය කියලා කියන්නේ A ගුණ කිරීම A 1 2 1 බිංදුව 1 ඍණ 1 3 ඍණ 1 1 ගුණ වෙනවා ආයෙත් ඒකෙන් පළවෙනි පේළියේ පළවෙනි තීරුවෙන් එක්වරක් 1 1යි දෙවරක් බිංදුව බිංදුවයි එක්වරක් 3 3යි 3යි 1යි 4යි මයිට්මටික්මට කරන්න පළවෙනි පේළියේ දෙවෙනි තීරුවෙන් 2යි 2යි ඍණ 1යි ඒකට 3 ඊළඟට පළවෙනි පේළියේ තුන්වෙනි තීරුවෙන් 1යි ඍණ 2යි 1යි උත්තරේ බිංදුව. ඊළඟට දෙවෙනි පේළියේ පළවෙනි තීරුවෙන් බිංදුවයි බිංදුවයි ඍණ 3යි බිංදුවයි 1යි ධන 1යි 2යි ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි 3යි 3යි 6යි 6යි ඍණ 1යි ඍණ 1යි 4යි 3යි ධන 1යි ධන 1යි 5යි. ඊළඟට අපිට ඒ ගණය ගන්න පුළුවන්. ඒ ගණය කියලා කියන්නේ ඒ වර්ගයේ ගුණ කිරීමේ කියලා ගන්න පුළුවන්. එතකොට එනවා 4 3 බිංදුව ඍණ 3 2 ඍණ 2 6 4 5 ගුණ වෙනවා ඒකෙන් 1 2 1 බිංදුව 1 ඍණ 1 3 ඍණ 1 ගුණ කරමු. පළවෙනි පේළියේ පළවෙනි තීරුවෙන් 4යි බිංදුවයි බිංදුවයි 4යි 8යි 11යි 4යි ඍණ 3යි බිංදුවයි 1යි දෙවෙනි පේළියේ පළවෙනි තීරුවෙන් ඍණ 3යි බිංදුවයි ඍණ 6යි ඍණ 9යි ඍණ 6යි ධන 2යි ධන 2යි ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි ඍණ 2යි ඍණ 7යි 6යි බිංදුවයි 15යි 21යි 12යි 4යි ඍණ 5යි 11යි 6යි ඍණ 4යි ධන 5යි 7යි. අපි එහෙනම් ගමු මේ සම්බන්ධය දීලා තිනවා ඒ ගණය සමානයි PA වර්ගයේ ධන QA ධන RI. එහෙනම් ඒ ගණය කියන එක අපි හොයාගත්තා. ඒ වර්ගය කියන එකත් අපි හොයාගත්තා. මෙතනට දාලා බලමු. ඒ ගණය කියලා ආවේ 4 11 1 ඍණ 9 ඍණ 2 ඍණ 7 21 11 7 සමානයි P ඒ වර්ගය. ඒ වර්ගය අපි හොයාගත්තා 4 3 බිංදුව ඍණ 3 2 ඍණ 2 6 4 5 ඊළඟට ධන QA QR A ඒ කියලා ගන්න දීලා තියෙනවා අපිට 1 2 1 බිංදුව 1 ඍණ 1 3 ඍණ 1 ඊළඟට
ධන r i කියලා කියන්නේ ගණේ 3 වන එකක න්‍යාසය 1.0.0.1. ඔබට දීලා තියෙන්නේ ඒ ගණේ න්‍යාසය. මේක අපි සුළු කරමු. මේක පාර ගන්න. මේ න්‍යාසය p ගෙන් ගුණ වෙනවා. එතකොට එන්නේ 4යි p 3යි p බිඳුව ඍණ 3යි p 2යි p ඍණ 2යි p 6යි p 4යි p 5යි p ඒ ආකාරයට. ඒකට එකතු කරන්න ඕනේ මේ න්‍යාසය q ගෙන් ගුණ කරාම එනාගේ එකතු කිරීම. මේ එකක න්‍යාසය r ගෙන් ගුණ කරාම එනාගේ අපි එකින් ගමු. 4 p ගෙන් ගුණ කරාම 4යි p මෙතන 1 q ගෙන් ගුණ කරාම q මෙතන 1 r ගෙන් ගුණ කරාම r. එතකොට එනවා 4යි p ධන q ධන r. 4යි p ධන q ධන r. ඔය විදිහට අපිට අවයව 9ක් එනවා 9ම හොයන්න පුළුවන්. ඒක ටිකක් වෙලා යන වැඩ. ඒක නිසා අපිට ලේසි මෙහෙම කරන එක. අපිට හොයන්න ඕනේ PQR අගයන් 3. අපි සරලව බලමු තුනම ගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් වුණා කි අනුරූප අවයව දෙපැත්ත සමාන කරන්න. මේ නම් අනුරූප අවයව සමාන කරද්දී ඔයගලන්ට පැහැදිලි වෙනවා. මෙතන බිඳුවක් තියෙනවා. එහෙනම් මේ P බිඳුවෙන් වැඩි කරාම මෙතනට කොහොමද යන්නේ බිඳුව. මේ Q එකෙන් වැඩි කරාම Q මෙතන R බිඳුවෙන් වැඩි කරාම බිඳුව. එහෙනම් මේක පළවෙනි පේළියේ තුන්වෙනි අවයවයෙන් සැලකුවොත් පළවෙනි පේළියේ තුන්වෙනි අවයවයෙන් දෙපැත්තම සමාන කරොත් මෙන්න මෙතනට එන්නේ බිඳුව කියලා. මෙතනට එන්නේ Q කියන බව. P බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි Q එකෙන් වැඩි කරාම Q R බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි. Q විතරයි. එහෙනම් මට ගන්න පුළුවන් මම ගන්නවා මෙහෙම. පළමු පේළියේ තුන්වන අවයවය සමාන කිරීම. පළවෙනි පේළියේ තුන්වෙනි අවයවය සමාන කරාම වම් පැත්තේ තියෙන 1යි දකුණු පැත්තට එන්නේ Q කියන. එහෙනම් Q සමානයි 1. ඊළඟට Q හොයාගත්තා. බලන්න මෙතන පේනවා මෙතන බිඳුවක් තියෙනවා. එහෙනම් මේ දෙවෙනි පේළියේ පළවෙනි අවයවය ගත්තාම මෙතන එනවා ඍණ 3යි p මෙතන බිඳුවයි මෙතන බිඳුව. එහෙනම් මෙතනට එන්නේ ඍණ 3යි p. එහෙනම් මට ගන්න පුළුවන් දෙවන පේළියේ පළමු අවයවය සමාන කිරීම. එතකොට දෙවෙනි පේළියේ පළමු අවයවය මේකේ ඍණ 9යි මේකේ ඍණ 3යි p. එහෙනම් ඍණ 9 සමානයි ඍණ 3යි p. දෙපැත්තම ඍණ 3ෙන් බෙදුවාම එනවා p සමානයි ධන 3. ඊළඟට අපිට r ගන්න ඕනේ. r ගන්න වෙන ඕනම අවයවයක් සමාන කරන්න පුළුවන්. අපි මේ මුලින් ගත්ත එක සමාන කරමු. එහෙනම් මෙතන පළවෙනි පේළියේ පළවෙනි අවයවය මෙතන පළමු පේළියේ පළවෙනි අවයවය. එහෙනම් පළමු පේළියේ පළමු අවයවය සමාන කිරීම. එහෙනම් එනවා 4 සමානයි 4යි p ධන q ධන r. p කියලා අපි හෙව්වා 3යි. එහෙනම් 4 වරක් 3 12යි. q කියලා හෙව්වා 1යි ධන r. 12යි 1යි 13යි 13 මෙහෙට ගියාම ඍණ 13යි. එහෙනම් 4 ඍණ 13 සමානයි r. එහෙනම් r සමානයි ඍණ 9යි. එහෙනම් අපි p කිව්වා හෙව්වා p කියලා 3යි q කියලා 1යි r කියලා කියන්නේ ඍණ 9යි. ඊට පස්සේ කියනවා n9 හෝ වෙනත් ක්‍රමයකින් a ඉන්වර්ස් හොයන්න කියලා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි p ගේ අගය හෙව්වා p කියලා කියන්නේ 3යි q කියලා කියන්නේ 1යි එතකොට 1යි a r කියලා කියන්නේ ඍණ 9යි. එහෙනම් අපිට මේකෙන් a ඉන්වර්ස් හොයන්න ඕනේ. අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න.
මේ සිද්ධාන්තය පාවිච්චි කරන්නේ. අන්න එතකොට මම මේ ඍණ 9යි මේ පැත්තට ගන්නම් ධන 9යි විදියට. මෙතන එනවා එතකොට a ධන 3යි a වර්ගය මේ a ගණයෙන් මෙහෙට ගියාම ඍණ a ගණය. මම මේ මුළු සමීකරණයම a ඉන්වර්ස් කින් ගුණ කරන්න. එතකොට එනවා 9යි i a ඉන්වර්ස් a ඉන්වර්ස් ධන 3යි a වර්ගය කියලා කියන්නේ a ඉන්වර්ස් ඍණ a ඝනය කියලා කියන්නේ a ඉන්වර්ස්. තමයි මෙතන a වර්ගය a කියලා ගන්නවා. ඒකක න්‍යාසයක් යම් න්‍යාසයකින් ගුණ කරොත් ඒ න්‍යාසයමයි එන්නේ. එහෙනම් 9a ඉන්වර්ස්. මෙතන a ඉන්වර්ස් කියන්නේ i ඒකක න්‍යාසය. මෙතන වරහන මෙතන තියෙන්නේ. අපි දන්නවා හැබැයි සංඝටනීය දාලා වරහන තල්ලු කරන්න පුළුවන්. එතකොට a ඉන්වර්ස් කියලා කියන්නේ i වෙනවා. i එකෙන් ගුණ කරාම a මයි එන්නේ. මෙතන වරහන මෙහෙම තියෙන්නේ. තල්ලු කරලා a ඉන්වර්ස් i කියලා දාන්න පුළුවන්. එතකොට එන්නේ ඍණ a වර්ගය. දැන් එහෙනම් අපිට a ඉන්වර්ස් ගන්න පුළුවන්. i කියලා කියන්නේ ඝනය 3 වන ඒකක න්‍යාසය. ධන 3යි a දීලා තිනවා 1 2 1 බිංදුව 1 ඍණ 1 3 ඍණ 1 1 ඍණ a වර්ගය. a වර්ගය අපි කලින් කිව්වා 4 3 බිංදුව ඍණ 3 2 ඍණ 2 6 4 5 නම් මෙතන 9 a ඉන්වර්ස් මේක සුළු කරමු. මම එකපාර කරන්න. 1 එකට එකතු කරනවා 3 වරක් 1 3යි 1යි 3යි 4යි 4න් 4ක් අඩු කරාම බිංදුවයි. මෙතන බිංදුව 3 වරක් 2 6යි බිංදුවයි 6යි 6යි මෙතන 6න් 3ක් අඩු වෙනවා. එතකොට 3යි. ළඟට බිංදුව 3 වරක් 1 3යි මෙතන බිංදුවයි. එහෙනම් 3යි. බිංදුව 3 වරක් බිංදුව බිංදුවයි ඍණ 3 එතකොට ඍණ ධන වෙනවා ධන 3යි. ඊළඟට 1 එකට 3ක් එකතු කරාම 4යි 4ෙන් අඩු කරනවා 2ක් එතකොට 2යි. බිංදුව 3 වරක් ඍණ 1 ඍණ 3යි ඍණ 3ෙන් අඩු කරනවා ඍණ 2ක් එතකොට ඔක්කොම ඍණ 1යි. බිංදුව 3 වරක් 3 9යි 9 බිංදුවයි 9යි 9ෙන් අඩු කරනවා 6ක් එතකොට 3යි. බිංදුව 3 වරක් ඍණ 1 ඍණ 3යි ඍණ 3ෙන් 4ක් අඩු කරාම ඍණ 7යි. 1 3 වරක් 1 3යි 3යි 1යි 4යි 4ෙන් 5ක් අඩු කරාම ඍණ 1යි. එහෙනම් අවසාන වශයෙන් අපිට a ඉන්වර්ස් ගන්න පුළුවන්. මේක ලියන්න. a ඉන්වර්ස් සමානයි දෙපැත්තම 9න් එකකින් වැඩි කරමු. එතකොට 9න් 1යි. බිංදුව 3 3 3 2 ඍණ 1 3 ඍණ 7 ඍණ 1. අපිට එනවා මේකේ ප්‍රතිලෝම න්‍යාසය මේ ආකාරයට. ඊට පස්සේ ගානේ දීලා තියෙනවා ඒකජ සමීකරණ පද්ධතියක් විසඳන්න කියලා. බලමු අපි කොහොමද විසඳන්නේ කියලා. අපි බලමු මේ දීලා තියෙනවා සමීකරණ තුන. මෙන්න මේ ඒකජ සමීකරණ පද්ධතිය විසඳන්න කියලා කියන්නේ. අපි මේ ගානේ මුලදී a කියලා කියන්නේ මේ න්‍යාසය කියලා ගත්තා. මේකේ බලමු අපි සංගුණක ටික 1යි 2යි 1යි බිංදුවයි 1යි ඍණ 1යි 3යි ඍණ 1යි 1. හරි. එහෙනම් මේ තියෙන සංගුණක ටික තමයි මේ න්‍යාසය නිරූපණය වෙන්නේ. අපිට එහෙනම් කැපිටල් X කියලා න්‍යාසයක් ගන්න පුළුවන්. මේකේ විචලයන් තුන x y z. මම c කියලා ගන්නම්. 9 9 බිංදුව. හරි. එහෙනම් අපිට මේක මේ එක සමීකරණ පද්ධතිය නිරූපණය කරන්න පුළුවන් ax සමානයි c කියලා. මෙතනින් අපිට හොයන්න කියලා කියන්නේ x y z. එහෙනම් මෙන්න මේ x තනි කරා නම් හරි x තනි කරන්නේ මේ සමීකරණය a ඉන්වර්ස් කින් ගුණ කරන්න. a ඉන්වර්ස් ax සමානයි a ඉන්වර්ස් මෙතන a ඉන්වර්ස් කින් ගුණ කරා මෙතන a ඉන්වර්ස්. එහෙනම් අපි දන්නවා වරහන් තල්ලු කරන්න පුළුවන් a ඉන්වර්ස් a සංඝටනීයයි a ඉන්වර්ස්. එහෙනම් එනවා a ඉන්වර්ස් a කියලා කියන්නේ
ඒකක න්‍යාසයක් ඒකක න්‍යාසය x කින් ගුණ කරාම xමයි. A ඉන්වර්ස් ගුණ කිරීම A ඉන්වර්ස් ඒකේ ප්‍රතිලෝමය අපි ගානේ හෙව්වා. ඒකේ ප්‍රතිලෝමය අපිට ආවා 9 1යි 0.33 3 2 ඍණ 1 3 ඍණ 7 ඍණ 1. ඊළඟට C කියලා කියන්නේ 9 අපි එහෙනම් මේක ගුණ කරමු. එනවා 9 1යි පළවෙනි පේළිය මේ තීරුවේ බිඳුව 9 බිඳුවයි 3 9 27යි 3 බිඳුව 27යි. ඊළඟට දෙවෙනි පේළිය 3 9 27යි 2 9 18යි ඍණ 1 බිඳුව බිඳුව. එහෙනම් එනවා 18යි 27යි 45යි. ඊළඟට තුන්වෙනි පේළිය මේ තීරුවෙන් 3 9 27යි ඍණ 7 9 ඍණ 63යි ඍණ 63යි ධන 27යි. එතකොට එනවා ඍණ 36ක් තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ අවයව ටික 9න් බෙදලා අවසානයේ එනවා අපිට x සමානයි 27 9න් බෙදුවාම 3යි 45 9න් බෙදුවාම 5යි ඍණ 36 9න් බෙදුවාම ඍණ 4යි. එහෙනම් අවසානයේ උත්තර ටික ඇවිල්ලා තියෙනවා. ඒ නිසා x සමානයි 3යි y සමානයි 5යි z සමානයි ඍණ 4යි. ඔයගොල්ලෝ එහෙනම් ඊළඟට 2019 A level ගාන කරන්න පිටු අංක 16 2019 ගානේ B part එක ඉක්මනට. අත් බලන්න ඕගොල්ලෝ 2019 level ගාන කොහොමද කරේ කියලා. දීලා තියෙනවා ඒ කියලා න්‍යාසයක් මේ ආකාරයට. දීලා තියෙනවා A ගණයේ දන PA සමානයි QI3 කියලා. මේ I3 කියන්නේ තුන්වන ගණයේ ඒකක න්‍යාසය. මෙන්න මෙහෙම වෙන විදිහට PY QY හොයන්න කියලා අපිට කියනවා. අපි නම් මුලින්ම ඒ ගණේ හොයමු. ඒ ගණේ හොයන්න මම ගන්නවා ඒ වර්ගය. ඒ වර්ගය කියලා කියන්නේ ඒ ගුණ කිරීමේ 0.1 1 ආයෙ තුන වෙනවා ඒ න්‍යාසයෙන්ම. සුළු කරමු. 0.1 1 2යි පළවෙනි පේළිය දෙවන තීරුවේ 0.1 දෙවෙනි පේළිය මේ තීරුවේ 0.1 දෙවෙනි පේළිය දෙවෙනි තීරුවේ 1.1 2යි දෙවෙනි පේළිය තුන්වෙනි තීරුවේ 1.1 ඔයගොල්ලන් රටාව පැහැදිලි. මෙතනට 1 1 2යි. ඊළඟට ඒ ගණේ හොයමු. ඒ ගණේ කියලා කියන්නේ ඒ වර්ගයේ ගුණ කිරීමේ කියලා ගන්න පුළුවන්. එතකොට එනවා 2 1 2 මේක ගුණ වෙනවා ඒකෙන් 0.1 ගුණ කරමු. පළවෙනි පේළිය පළවෙනි තීරුවේ දෙවර 0.1 කොට 2යි. දෙවෙනි පේළිය පළවෙනි පේළිය දෙවෙනි තීරුවේ දෙවරක් 1 2යි 0.1 3යි. පළවෙනි පේළිය තුන්වෙනි තීරුවෙන් 2යි 1යි 0 කොට 3යි. දෙවෙනි පේළිය පළවෙනි තීරුවෙන් 0යි 2යි 1යි 3යි. දෙවෙනි පේළිය දෙවෙනි තීරුවෙන් 1යි 0යි 1යි 2යි. දෙවෙනි පේළිය තුන්වෙනි තීරුවෙන් 1යි 2යි 3යි. තුන්වෙනි පේළිය පළවෙනි තීරුවෙන් 0යි 1යි 2යි 3යි. 1යි 0යි 2යි 3යි. 1යි 1යි 0යි 2යි. එහෙනම් අපි මේ ආකාරයට ලියමු. A ඝනය ධන PA සමානයි QI3. ඒ ඝනය අපි හොයාගත්තා 2යි 3යි 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 2යි 3යි 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 2යි. ධන P වාරයක් A 0.1 1යි 1.1 සමානයි QI3 කියලා කියන්නේ ඝනය තුනවන ඒකක න්‍යාසය 1.1 එහෙනම් අපි මේ දෙක එකතු කරමු. එකතු කරාම එනවා අපිට දෙකට p ධන p වාරයක් බිඳුව කියන්නේ බිඳුවයි නම් 2යි 3ට p වාරයක් 1 p එතකොට 3 ධන p මෙතන 3 ධන p මෙතන එනවා 3 ධන p මෙතන එනවා 2 ධන
p වාරයක් බිඳුවයි නම් 2යි 3 ධන p 3 ධන p ඊළඟට 3 ධන p 2 ධන බිඳුව 2 සමානයි එක්වරක් q බිඳුවයි q බිඳුවයි q එහෙනම් එනවා මේ න්‍යාසයට සමාන වෙන අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. පැහැදිලි මෙතන q මෙතන 2 එහෙනම් පළමු පේළියේ පළමු අවයවය සමාන කරමු. පළමු පේළියේ පළමු අවයවය සමාන කිරීම. එතකොට එනවා q සමානයි 2යි කියලා. ඊළඟට p ගන්න පළමු පේළියේ දෙවෙනි අවයවය සමාන කරමු. පළමු පේළියේ දෙවන අවයවය සමාන කරමු. එතකොට එනවා 3 ධන p සමානයි බිඳුවයි. එහෙනම් p සමානයි ධන 3 හැපැත්තේ නම් ඍණ. නම් p ඍණ 3යි q කියලා කියන්නේ 2යි. ඊළඟට අපිට කියනවා ba සමානයි i3 වන විදිහට b සමචතුරස්‍ර න්‍යාසයක් පවතිනවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ අපි b සමචතුරස්‍ර න්‍යාසයක් හොයන්න ඕනේ. බලමු කොහොමද කරන්නේ. අපි හෙව්වා p ඍණ 3යි q 2යි කියලා නම් ගන්න පුළුවන්. ඒ ගන්නේ ඍණ 3යි a සමානයි 2යි i3. අපිට කියනවා ba සමානයි i3 වෙන විදිහට b එකක් පවතිනවා කියලා පෙන්වන්න. නම් ba සමානයි i3 වෙන විදිහට මේ තියෙන එකක න්‍යාසය ba නාම පැහැදිලි මේක තමයි ඒකේ ප්‍රතිලෝම න්‍යාසය. හැබැයි ඒක කියලා නෑ. බලමු. මේ සමීකරණයේ i3 එක දකුණු පැත්තේ තියෙනවා ගැටලුවක් නෑ. මෙතන එහෙනම් b එකක් හදාගත්තා නම් හරි. මට පුළුවන් එහෙනම් මෙහෙම දෙයක් කරන්න. මේ පද දෙකෙන් a එකක් එළියට ගන්න. මේ a ගණන් a එකක් ගත්තාම මෙතන a වර්ගය මෙතන ඍණ 3 a කියලා එනවා. අපි මෙහෙම තියන්නේ නෑ. එකක න්‍යාසයක් දානවා. එතකොට බලමු ආයේ a වර්ගය එකකින් ගුණ කරාම a ගණන් ඍණ 3යි i. එකකින් ගුණ කරාම ඍණ 3යි a කියලා එනවා. හරි. සමානයි 2යි i. එහෙනම් දකුණු පැත්තට එන්න ඕනේ i3. නම් මේ දෙක නැති කරන්න දෙකටම දෙකෙන් එකකින් ගුණ කරන්න. එතකොට එනවා දෙකෙන් 1යි a වර්ගය ඍණ 3යි i a සමානයි i3. අපිට ඕනේ b a ආකාරයට හදන්න. නම් මම මේක වෙන් කරගන්නම්. දැන් හරි මට ගන්න පුළුවන් ඕන නම් මෙන්න මෙයාව b කියලා මම ගන්නම්. b සමානයි දෙකෙන් 1යි a වර්ගය ඍණ 3යි i ලෙස ගන්න. එතකොට අපිට පේන්න තියෙනවා ba සමානයි i3. එහෙනම් අපිට මෙතනින් b න්‍යාසය හොයන්න පුළුවන්. b සමානයි දෙකෙන් 1යි a වර්ගය ඍණ 3යි i දෙකෙන් 1 a වර්ගය ගමු. a වර්ගයේ අපි හෙව්වා කලින්. a වර්ගයට අපිට ආව උත්තරයක් 2 1 1 1 2 1 1 1 2 ඍණ 3යි i කියලා කියන්නේ ගණේ 3 වන එකක න්‍යාසය. එතන i3 කියලා එනවා. i3 කියලා දාමු. ගණේ 3 වන එකක න්‍යාසය බිඳුව 1 බිඳුව 1 මේක කරගන්න. b සමානයි දෙකෙන් 1යි. මෙතන එන උත්තරේ බලමු. දෙකෙන් අඩු කරන්න ඕනේ. මෙතන අනුරූප අවයව 3 අරක 1 3යි. දෙකෙන් 3ක් අඩු කරාම ඍණ 1යි. මෙතන එකෙන් අඩු කරන්න ඕනේ 3 අරක බිඳුවයි. එකෙන් බිඳුවක් 1යි. එකෙන් බිඳුවක් 1යි. ඊළඟට එකෙන් බිඳුවක් 1යි. ඊළඟට දෙකෙන් 3 අරක 1 3යි. දෙකෙන් 3ක් ඍණ 1යි. එකෙන් බිඳුවක් 1යි. එකෙන් බිඳුවක් 1යි. එකෙන් බිඳුවක් 1යි. දෙකෙන් 3ක් අඩු කරනම ඍණ 1යි.
එහෙනම් අපිට එනවා b න්‍යාසය මේ ආකාරයට. ඊට පස්සේ අපිට අවසානයේ කියනවා ඒකජ සමීකරණ පද්ධතියක් දීලා ඒකජ සමීකරණ පද්ධතිය විසඳන්න කියලා අපිට දීලා තියෙනවා මෙන්න මේ ඒකජ සමීකරණ පද්ධතිය. ඒකවල අපිට ඊට පස්සේ කියනවා h කියලා 1 2 5 ඊළඟට කැපිටල් X කියලා xy සෙට් කරනවා. ඔන්න ඔය විදිහට ගත්තාම ax සමානයි h මගින් නැත්නම් මෙන්න මේ න්‍යාස සමීකරණ මගින් මෙන්න මේ ඒකජ සමීකරණ පද්ධතිය නිරූපණය කරනවා කියලා පෙන්නනවා. බලන්න බිංදුව 1 1 මෙතන අනුරූපව බිංදුව 1 1 මෙතන 1 බිංදුව 1 1 1 බිංදුව 6. එහෙනම් මේ a කියලා කියන්නේ මේගොල්ලන්ගේ සංගුණක ටික. එහෙනම් අපිට මේක පාවිච්චි කරලා නැත්නම් මෙන්න මේක මගින් මේ තුන් දෙනා නිරූපණය කරනවා කියලා පෙන්නනවා. a කියලා කියන්නේ මේ බිංදුව 1 1 1 බිංදුව 1 1 1 බිංදුව. x කියලා කියන්නේ xy z. h කියලා කියන්නේ 1 2 5. බලමු. පළවෙනි පේළිය මේ තීරුවේ බිංදුව x කියන බිංදුවයි 1y 1z. එහෙනම් එනවා y ධන z. ඊළඟට දෙවෙනි පේළිය මේ තීරුවේ 1x බිංදුව y 1z. එහෙනම් x ධන z. තුන්වෙනි පේළිය මේ තීරුවේ 1x 1y බිංදුව z. එහෙනම් x ධන y සමානයි 1 2 5. උගලන්ට පැහැදිලි මේකත් 3 කියන න්‍යාසයක් මේකත් 3 කියන න්‍යාසයක් මේ අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. මේ නිසා y ධන z සමානයි 1යි x ධන z සමානයි 2යි x ධන y සමානයි 5යි. මෙන්න මේ ඒකජ සමීකරණ පද්ධතිය නිරූපණය කරනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ax සමානයි h මගින් ඉහත ඒකජ සමීකරණ පද්ධතිය නිරූපණය කරනවා. ඊළඟට අපිට කියනවා එනයි එහෙනම් මේක පාවිච්චි කරලා ඒකජ සමීකරණ පද්ධතිය විසඳන්න බලමු කොහොමද කරන්නේ. බලමු. එහෙනම් ax සමාන h කියන න්‍යාස සමීකරණය පාවිච්චි කරලා මේ ඒකජ සමීකරණ පද්ධතිය විසඳන්න යන්නේ. මේකදී අපි කරන්නේ මේ x තනි කරගන්න ඕනේ. අපි මේ ගාන පටන් ගන්නකොට මේ ගානේ මුලදී අපි පෙන්නුවා b a සමානයි i3. මෙන්න මේ ba සමානයි i3 වෙන විදිහට අපි b න්‍යාසයක් කියවුවා. ඒ b න්‍යාසය අපිට ආවා දෙකෙන් එකයි ඍණ 1 1 1 ඍණ 1 1 1 1 ඍණ. එහෙනම් මේ x තනි කරගන්න ලේසිම දේ තමයි මෙතනට b එකක් දැම්ම නම් ba කියලා කියන්නේ ඒකක න්‍යාසයක් කියලා. එහෙනම් මම මේ දෙපැත්තම b ගෙන් ගුණ කරන්න. එතකොට එනවා b a x මේ දෙන්න එකට ඉන්නවා. මේ පැත්තත් වම් පැත්ත. මේ පැත්තට b දාන්නේ වමට නම් මේ පැත්තට b වමට b h. මේ වරහන් තල්ලු කරන්න පුළුවන් අපිට. ඒක තමයි සංඝටන න්‍යාය. එතකොට එනවා b a x සමානයි b h. b a කියලා කියන්නේ ඒකක න්‍යාසය i3. නම් මෙතන i3 එහෙනම් ඒකක න්‍යාසය x ගෙන් ගුණ කරාම ඉන්නේ x ම තමයි. එහෙනම් මෙතන bh කියලා එනවා. b න්‍යාසය අපි දන්නවා. b න්‍යාසය ආව අපිට දෙකෙන් එකයි ඍණ 1 1 1 ඍණ 1 1 1 1 ඍණ 1. h කියන න්‍යාසය අපි ගත්තා 1 2 5. සුළු කරමු. දෙකෙන් එකයි මෙතන 3 3 න්‍යාසයක් 3 1 න්‍යාසයකින් ගුණ වුණාම ලැබෙන්නේ 3 1 න්‍යාසයක්. එහෙනම් පළවෙනි පේළිය මේකෙන් ගුණ කරමු. ඍණ 1 වරක් 1 ඍණ 1යි 1 වරක් 2 2යි 1 වරක් 5 5යි 5යි 2යි ඍණ 1යි 6යි. ඊළඟට දෙවෙනි පේළිය මේකෙන් 1 වරක් 1 1යි ඍණ 1 වරක් 2 ඍණ 2යි 1 වරක් 5 5යි 5යි ඍණ 2යි 1යි 4යි කියලා එනවා. ඊළඟට තුන්වෙනි පේළිය මේකෙන් 1 වරක් 1 1යි 1 වරක් 2 2යි 2යි 1යි 3යි ඍණ 1 වරක් 5 ඍණ 5යි ඍණ 5යි 3යි ඍණ 2යි. එහෙනම් එනවා අපිට අවසානයේ උත්තරය. එම නිසා x සමානයි මේ අවයව තුනම දෙකෙන් බෙදෙන්න ඕනේ. 3යි 6 දෙකෙන් බෙදුවම 3යි 4 දෙකෙන් බෙදුවම 2යි ඍණ 2 දෙකෙන් බෙදුවම ඍණ 1. එහෙනම් ගන්න පුළුවන්. එම නිසා x සමානයි 3යි y සමානයි 2යි
ඉසට සමානයි රින්ගිතයි. උතනින් අපි එනම් නියාස් කොටස ඉවර කරමු. ඊළඟට අපි තියෙන්නේ නිශ්චය කොටසට.